ලියන මාතෘකාව කාච සූත්‍රය ව්‍යුත්පන්න කිරීම. කාච සූත්‍රය ව්‍යුත්පන්න කිරීම. කාච සූත්‍රය ව්‍යුත්පන්න කිරීම. හරිද? දැන් අපි මේ කාච පාඩමේ මූලික කරුණු ගිය සතියේ පැහැදිලි කරා. මූලික කරුණු පැහැදිලි කරලා දීලා උත්තල කාචයකින් ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ කොහොමද? අවතල කාචයෙන් ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. අන්තිමට අපි ගිය සතියේ ඉවර කරේ සාරාංශ කිරණ සටහන ඇඳලා. මතකනේ? සාරාංශ කිරණ සටහන ඇඳලා තමයි අපි අන්තිමට ඉවර කරේ. එතකොට අද අපි පටන් ගන්න මෙතනින් කාච සූත්‍රය ව්‍යුත්පන්න කිරීම. මේ කාච වලට අදාළව වස්තුවත් ප්‍රතිබිම්බයත් පිහිටීම දිහා බැලුවොත් ඒ අතරේ සම්බන්ධයක් තියෙනවා. වස්තුවේ පිහිටීම, ප්‍රතිබිම්බයේ පිහිටීම සහ කාචයේ නාභිය දුර අතරේ සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි කාච සූත්‍රය කියන්නේ. වස්තුවේ පිහිටීම, ප්‍රතිබිම්බයේ පිහිටීම සහ නාභිය දුර අතර සම්බන්ධතාව තමයි කාච සූත්‍රයෙන් අපට ලැබෙන්නේ. අපි කාච සූත්‍රය ව්‍යුත්පන්න කරන්නයි හදන්නේ. හරිනේ? ලියන්න මාතෘකාව යටතේ නාභිය දුර සිම්පල් F වන නාභිය දුර සිම්පල් F වන කාචයක ප්‍රකාශ කේන්ද්‍රයේ සිට කාචයක ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් U දුරක් ඈතින් තැබූ සිම්පල් U දුරක් ඈතින් තැබූ වස්තුවක ප්‍රතිබිම්බය සිම්පල් U දුරක් ඈතින් තැබූ වස්තුවක ප්‍රතිබිම්බය සිම්පල් V දුරක් වස්තුවක ප්‍රතිබිම්බය ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් V දුරක් ඈතින් ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් V දුරක් ඈතින් නිර්මාණය වන අවස්ථාවක් සලකමු. ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් V දුරක් ඈතින් නිර්මාණය වන අවස්ථාවක් සලකමු. හරිද? ඔන්න ආයෙත් කියනවා නාභිය දුර සිම්පල් F වන කාචයක ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් U දුරක් ඈතින් තැබූ වස්තුවක ප්‍රතිබිම්බය ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සිම්පල් V දුරක් ඈතින් නිර්මාණය වන අවස්ථාවක් සලකමු. හරිනේ? මොකද ලියන්න එපා, බලාගෙන ඉන්න. අපි පිටුව දෙකට බෙදුවොත් මේ පැත්තෙන් අපි අபிසාරී කාචයක් සලකමු. මේ පැත්තෙන් අපි අපසාරී කාචයක් සලකමු. අபிසාරී කාචයක්
අපි උත්තල කාචයක් ගත්තොත් F 2යි F අපි වස්තුව තිබ්බොත් මෙන්න මේ වගේ තැනකින් F හා 2යි F අතර වස්තුව අපිට පුළුවන් ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න. ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මේ වගේ තැනක I. හරිනේ I. මම ගන්නම් වස්තුව බෝඩ් එක බලාගෙන ඉන්න මොකුත් ලියන්න එපා. වස්තුව O O dash ප්‍රතිබිම්බය I I dash මෙතන නාභිය. හරිනේ ඕකම අපි අපසාරී කාචයකට තර්ක කරොත් O dash මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ I dash ප්‍රතිබිම්බය I dash හරිනේ වස්තුව O dash ප්‍රතිබිම්බය I dash ප්‍රකාශ කේන්ද්‍රය මෙතන ප්‍රකාශ කේන්ද්‍රයේ සිට වස්තුවට දුර U ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ප්‍රතිබිම්බයට දුර V වස්තුවට දුර U ප්‍රතිබිම්බයට දුර V මේකෙත් වස්තුවට දුර U ප්‍රතිබිම්බයට දුර V පැහැදිලිද? උත්තල කාචයක් ගත්තොත් වස්තුව තියෙන්නේ F හා 2යි F අතර නම් ප්‍රතිබිම්බයේ තියෙන්නේ 2යි F ට ඈතින්. වස්තුව O dash ප්‍රතිබිම්බය I dash වස්තු දුර U ප්‍රතිබිම්බයට දුර V අපසාරී කාචයක් අවතල කාචයක් වස්තුව ප්‍රතිබිම්බය හැදෙන්නේ ප්‍රකාශ කේන්ද්‍රය හා නාභිය අතරේ කුඩයි උඩිකුරුයි ගිය සතියේ කතා කරා වස්තු දුර U ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ප්‍රතිබිම්බයට දුර V පැහැදිලිද? පිටුව දෙකට බෙදලා දෙපැත්තේ කිරණ සටහන් දෙක අඳින්න පහළට තමයි ලියන්නේ. හොඳේ පහළට ලියන්න ඉඩ තියාගන්න. පිටුව දෙකට බෙදලා කිරණ සටහන් දෙක අඳින්න. තාම අපි පටන් ගත්ත විතරයිනේ. කිරණ සටහන් දෙකත් ඇන්දාම පිටු භාගයක් විතර ඇති නේද? නෝට් එකයි කිරණ සටහන් දෙකයි ඔක්කොම ගත්තොත් පිටු භාගයක් වගේ. හරිද?
පිටුව දෙකට බෙදලා කිරණ සටහන් දෙක අඳින්න. පිටුව දෙකට බෙදලා කිරණ සටහන් දෙක අඳින්න. ගණනය කිරීම 15ට. හරිනේ ගණනය කිරීම 15ට. හැඳලි වරද right දැන් අපි කාච සූත්‍රයේ ව්‍යුත්පන්න කිරීමට භාවිතා කරන්නේ ජ්‍යාමිතිය. හරිනේ? කාච සූත්‍ර ව්‍යුත්පන්න කරන්නේ ජ්‍යාමිතිය භාවිතා කරලා. හොඳින් අහගෙන ඉන්න. ප්‍රකාශ කේන්ද්‍රය P. ප්‍රකාශ කේන්ද්‍රය P. හරිනේ? මෙන්න මෙතන ලක්ෂය ගන්නවා මම Q. මෙන්න මේක ගන්නවා නාභිය මෙතන ද්විතීක නාභිය R. P Q R. හරිනේ? මේකෙත් ප්‍රකාශ කේන්ද්‍රය P එක P මෙතන ගමු Q මෙන්න මෙතන R. ප්‍රකාශ කේන්ද්‍රය P මේක Q ද්විතීක නාභිය R කියලා ගත්තේ ලක්ෂ. හොඳින් බලාගෙන ඉන්න. මොකද ලියන්න එපා. P O O dash P O O dash ත්‍රිකෝණය හා P I I dash P I dash ත්‍රිකෝණය සමරූපී බැවින් ඒ ත්‍රිකෝණ දෙක සමරූපී මේකයි 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 සමරූපී බැවින් සමරූපී නම් පාද අනුපාත සමාන වෙන්න ඕන. හරිනේ? පාද අනුපාත I dash බෙදීම ඊට සමානුපාතික වෙන්නේ O dash සමාන වෙන්න ඕන PI බෙදීම PO හරිනේ? තර PI P සිට I ට දුර V P සිට O ට දුර U. පැහැදිලිද? එහෙනම් I dash බෙදීම O dash අනුපාතය V බෙදීම U. සමීකරණ අංක 1. හොඳින් බලාගෙන ඉන්න ලියන්න එපා. ඊළඟට P Q R P Q R ත්‍රිකෝණය හා R I dash
R I I dash මේකයි PQR මේක R I I dash මේක මේ ත්‍රිකෝණ දෙකත් සමරූපී බැවින් පාද අනුපාත සමාන වෙන්න ඕන I dash ඒකට අනුපාතය වෙන්නේ PQ සමාන වෙන්න ඕන FI නැත්නම් RI sorry FI නෙමෙයි RI කියලා ලියන්න පුළුවන් RI බෙදීම PR මේකට PQ මේකට PR ඒකට අපි ආදේශ කරොත් II dash PQ සමානයි OO dash මේ උස PQ උස තමයි මේක නම් PQ වෙනුවට OO dash දාන්න පුළුවන් OO dash සමානයි RI මේක මෙතනට දුර අපි දන්නවා නාභිය දුර ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ද්විතීයික නාභියට දුර එහෙනම් RI කියන්නේ V ඍණ F OO dash කියන්නේ PR මේක මේ දුර F සමීකරණක 2 මුලින් මේක තේරෙනවද කියලා බලන්න ආයෙ මම කියනවා හොඳින් අවධානය දෙන්න POO dash PII dash මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපී මේ පාදයයි අනුපාතය මේකයි අනුපාතය මේකයි අනුපාතය සමාන වෙනවා එහෙනම් II dash බෙදීම OO dash මේකට මේක අනුපාතය V බෙදීම U එක ඊළඟට PQR මේ ත්‍රිකෝණයයි RII dash මේ ත්‍රිකෝණයයි සමරූපී එහෙනම් මේ අනුපාතයට PQ සමානයි මේකට මේ අනුපාතයට මේක V ඍණ F මේක F පළවෙනි එකේ වම් පැත්තයි මේකනේ වම් පැත්ත නැත්නම් ඒක අවුල් නම් අපි මේක ආදේශ කරලා ඊළඟ පේළියට යමු මේක ආදේශ කරලා ඊළඟ පේළියට ගියා නම් එන්නේ II dash බෙදීම OO dash සමානයි V බෙදීම U දැන් හරිනේ පළවෙනි එකේ දෙවෙනි එකෙත් වම් පැති සමානයි නම් දකුණු පැතිත් සමාන වෙන්න ඕන 1යි 2යි සමානයි ඊට කලින් අපි යමු මේකට අපසාරියකට හොඳින් බලන්න POO dash ත්‍රිකෝණයයි PII dash ත්‍රිකෝණ දෙක පැහැදිලිද POO dash PII dash මේ ත්‍රිකෝණ දෙක සමරූපී බැවින් ඒ ත්‍රිකෝණ දෙක සමරූපී නිසා II dash බෙදීම OO dash සමානයි V බෙදීම U ට නැත්නම් සංකේත වලින් ලිව්වොත් PI බෙදීම PO ට හරිනේ
මේ උස ii dash oo dash අනුපාතය සමානයි pi ට po ආදේශ කරොත් එන්නේ ii dash බෙදීම oo dash pi දුර v po දුර u v බෙදීම u ඊළඟට r i dash මේක r i dash ත්‍රිකෝණයයි r pq r i dash මේ පොඩි ත්‍රිකෝණයයි r pq ලොකු ත්‍රිකෝණයයි ඒ දෙන්න සමරූපී. එහෙනම් පාදානුපාත සමාන වෙන්න ඕන. ii dash බෙදීම pq සමාන වෙන්න ඕන. ri බෙදීම rp ට. तर ii dash pq සමානයි oo dash pq කියන්නේ මේ උසමයි oo dash ri කියන්නේ මෙන්න මේ දුර මෙතනට දුර f මෙතනට දුර f මේක තමයි v එහෙනම් ri කියන්නේ f ඍණ v oo dash ඊට අනුරූපව pr කියන්නේ f සමරූපී ත්‍රිකෝණ දෙකක් තෝරගෙන ජ්‍යාමිතිය පාවිච්චි කරා මේකයි ඊළඟට මේකයි මෙතන මේකයි මේ ලොකු එකයි අනිත් පැත්තට පොඩි එකයි මේ ලොකු එකයි සමරූපී ත්‍රිකෝණ තෝරගෙන පාදවල අනුපාතවලට ප්‍රකාශන ලියලා ආදේශ කරා මෙතනින් එකක් ගත්තා මෙතනින් තව එකක් ගත්තා මෙතනින් එකක් ගත්තා මෙතනින් තව එකක් ගත්තා දැන් මෙහෙමයි සමහර ළමයින්ට තේරෙන්නේ නැහැ මොකද සමහර ළමයින්ට සමරූපී ත්‍රිකෝණ මතක නැහැ O level ජ්‍යාමිතියට කරා ඒ කරයි පස්සේ ආයේ කවදාවත් බැලුවේවත් නැහැ බලන්න ඕනෙත් නැහැනේ නේද මොකටද බලන්නේ මතක නැහැ හරි කමක් නැහැ දැන් රූප සටහන් සම්පූර්ණ කළා පිටුව දෙපැත්තේ ගණනය කිරීම ලස්සනට ලියන්න සටහන් සම්පූර්ණ කළා පිටුව දෙපැත්තේ ගණනය කිරීම ලස්සනට ලියන ගමන් හිතන්න කොහොමද මෙහෙම වුනේ මේ දෙන්න සමරූපී අනුපාත ගැලපෙනවා හිතා ලියන්න මෝඩයා වගේ බෝඩ් එක බලාගෙන ලියාගෙන යන්න එපා ලියන මහත්තයා වගේ හිතලා ලියන්න හරිනේ හිතලා ලියන්න ඉක්මන් කරන්න sorry මෙතන පොඩි වැරද්දක් වෙලා තිනවා මෙතන PRQ වෙන්න ඕන හරිනේ නැත්නම් RPQ RII dash RPQ මෙන්න මෙතන R වෙන්න ඕන පොඩි වැරද්දක් වෙලා හරිනේ දැන් ලියා ගන්න ලියලා ඉවරයිද? තාම ලියන අය අත උස්සන්න. තාම ලියනවා. නෑනේ. හැමෝම ලියලා ඉවරයිනේ. right. දැන්
මේ සටහන් දෙක දිහා බලලා ඒ කියන්නේ සමරූපී ත්‍රිකෝණ තෝරගෙන පාද අතර අනුපාත ලියලා මේ ප්‍රකාශන දෙකක් ගත්තනේ. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි. මේ විදියට ප්‍රකාශන ලබා ගනිපු එක. මේ කරපු දේ තේරුනේ නැත්නම් අත උස්සන්න. මේ කරපු දේ තේරුනේ නැත්නම් අත උස්සන්න. තව ඉන්නවද? තේරුනේ නැති ළමයි. ඔව් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මේකේ ත්‍රිකෝණ දිහා බලලා අනුපාත ලියන්න විතරයි තියෙන්නේ. හරි ආයෙ බලන්න. ත්‍රිකෝණ තෝරගනිපු විදිය පැහැදිලිද බලන්න. මෙතන උත්තල කාචේ POO dash ත්‍රිකෝණය මේකයි PII dash මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපී. මේ කෝණයයි ප්‍රතිමුඛයි. මේ කෝණයයි ඒකාන්තරයි. මේක 90යි. කෝණ සමානයි. කෝණ සමානයි නම් සමරූපී. ඒ දෙන්නට අනුපාත ලිව්වා. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණය PQR RII dash මේ දෙන්නත් සමරූපී. මේ කෝණයයි ප්‍රතිමුඛයි. මේකයි 90යි. මේක ඒකාන්තරයි. කෝණ තුනම සමානයි නම් සමරූපී. ඒ දෙන්නටත් පාද අනුපාත වලට ප්‍රකාශනය ලියලා ආදේශ කළා ගත්තා. මෙතෙන්දී PQ උස OO dash උසට සමානයි. මොකද මේ රේඛාව සමාන්තරයි. මේකයි සමානයි. මෙතන PII dash පොඩි ත්‍රිකෝණයයි POO dash ලොකු ත්‍රිකෝණයයි සමරූපී. මේයි ලොකු එකයි සමරූපී. RII dash RPQ මේ පැත්තට හැරිලා තියෙන ත්‍රිකෝණ දෙකත් සමරූපී. සමරූපී කියන්නේ කෝණ සමානයි. කෝණ තුනම සමානයි නම් සමරූපී ත්‍රිකෝණ. අංග සම නෙමෙයි සමරූපී ත්‍රිකෝණ. පාද අතර අනුපාත සමානයි. හරිද? තේරෙන්නෙම නැත්නම් 10 වසරේ පොඩි එකෙක් අල්ලගන්න කියලා දේවි ලස්සනට. හරිද? සමරූපී ත්‍රිකෝණ තේරෙන්නෙම නැත්නම් 10 වසරේ පොඩි එකෙක් අල්ලගන්න ලස්සනට පැහැදිලි කරලා දේවි. හරිනේ? මම දැන් මෙන්න මේ ටික මකන්න යන්නේ. හොඳට බලන්න 1යි 2යි සමානයි නේද? 1යි 2යි සමානයි. වම් පැත්තේ තියෙන්නේ II dash OO dash II dash OO dash 1යි 2යි සමානයි. වම් පැති සමානයි නම් දකුණු පැතිත් සමානයි. V බෙදීම U V ඍණ F බෙදීම F. හරිනේ? මේ පැත්තේ 1යි 2යි සමානයි. II dash OO dash II dash OO dash 1යි 2යි සමානයි. V බෙදීම U F ඍණ V F. හරිනේ? 1යි 2යි සමානයි. දැන් සුළු කරමු. හරස් ගුණිතය VF U වාරයක් V ඍණ F VF UV UF. මේකත් හරස් ගුණිතය VF U වාරයක් F ඍණ V VF UF UV. මම
සම්පූර්ණ සමීකරණය බෙදනවා බෙදන්න සම්පූර්ණ සමීකරණය UVF වලින් UVF වලින් බෙදන්න. ඒතර VF බෙදීම UVF UV බෙදීම UVF ඍණ UF බෙදීම UVF සම්පූර්ණ සමීකරණයෙන් බෙදනවා UVF වලින්. මේකත් එහෙමයි. බෙදන්න UVF වලින්. VF බෙදන්න UVF. UF බෙදන්න UVF. UV බෙදන්න UVF. මේක සුළු කරනකොට VF කැපෙනවා 1 යට U සමානයි UV කැපෙනවා 1 යට F UF කැපෙනවා 1 යට V. මේක මේ පැත්තට ගන්න. 1 යට V ධන 1 යට U 1 යට F. හරිනේ? ඍණ පදේ මෙහෙට ගත්තා. 1 යට V ධන 1 යට U සමාන 1 යට F. මේකත් සුළු කරන්න. UF කැපුණාම 1 යට U. sorry VF කැපුණාම 1 යට U. UF කැපුණාම 1 යට V. UV කැපුණාම 1 යට F. මේක පැත්ත මාරු කරමු. මේක මෙහෙට වල මේක හැපැත්තට දාමු. 1 යට V 1 යට U 1 යට F. ඔන්න මෙන්න. පේනවනේ? ඕගොල්ලෝ පහළට ලියන්න පහළට මෙන්න උත්තල කාචයට ලැබුණු සමීකරණය 1 යට V ධන 1 යට U සමාන 1 යට F. මෙන්න අවතල කාචයට ලැබුණු සමීකරණය 1 යට V ඍණ 1 යට U සමානයි 1 යට F. බොහොම පොඩි සුළු කිරීමක් තියෙන්නේ ලියා ගන්න ටක් ගාලා. පිටුව දෙපැත්තේ ලස්සනට පහළට ලියාගෙන යන්න. තාම පිටුව දෙකට බෙදලා තින්නේ. ඔයා පහළට ලියාගෙන යන්න. හරිද? පහළට ලියාගෙන යන්න. ලියලා ඉවරයි නම් කියන්න.